समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स किंसु जनेति पुरीशं किंसु तस्स विधावति किंसु संसारमापादि किंसु तस्स महाभयं तन्हा जनेति पुरीशं चित्तमस्स विधावति सत्तो संसारमापादि दुःखमस्स महाभयं ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ වටින සූත්‍ර දේශනාවක්. මෙතන ඉන්න ඇතැම් අය මේක අහලා ඇති මම කියපු එකක්. ඉතින් කෙසේ වෙතත් තව තවත් කරුණු අවධාරණය කර ගැනීම සඳහා වඩාත්ම වටින නිසා අවධානයෙන් බණ ඇසීම කළ යුතු වෙනවා. සූත්‍ර දේශනාවේ නම පඨම ජනේති සූත්‍රය. තියෙන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුක්ත. පඨම කියන්නේ පළවෙනි කියන එක. ජනේති කියන වචනේ තේරුම උපද්දවනවා කියන. ඉපැද්දවීම පිළිබඳව කියවෙන පළවෙනි සූත්‍රය නිසා මේට පඨම ජනේති කියන නම යොදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍රය දේශනා කළේ. දැන් කෙනෙක් බලන්න පුළුවන් ඇයි හාමුදුරුවෝ එහෙම කිව්වේ? ජේතවනාරාමේ දෙව්රම් වෙහෙර කියලා කිව්වා. නේද? දැන් ගොඩක් අය කල්පනාවට ගන්නේ ජේතවනාරාමයේ සිංහලෙන් කියන නම තමයි දෙව්රම් වෙහෙර කියන්නේ. නෑ. දෙව්රම් වෙහෙර තිබ්බේ ජේතවනාරාමයේ ඇතුලේ. දෙව්රම් වෙහෙර කියලා කියන්නේ පින්වත්නි බුදුහාමුදුරු වැඩ සිටි ගන්ධ කුටියට කියන තව නමක්. ඒක දිව්‍ය ලෝකයේ තියෙන විමානයක් හා සමානවයි හදලා තිබිලා තියෙන්නේ. සුදු හඳුන් ලීයෙන් තට්ටු 7ක් උසත් මහා වටිනාකමකින් යුක්තව හදපු පන්සලක්. ආරාමයක්, ගොඩනැගිල්ලක්. ඒ ජේතවනාරාමයට ඇතුල් වෙන හැමෝම මේ ගන්ධ කුටිය දැක්කහම අනේ දිව්‍ය විමානයක් වගේ ලස්සනයි කියලා කියනවා. ඒ නිසා එය දිව්‍ය රම්‍ය විහාර කියන නමින් එදා කාලේ හැඳින්වුවා. දිව්‍ය රම්‍ය විහාරය තමයි දෙව් රම් වෙහෙර කියන සිංහල වචනයට නම් වුණේ. ඉතින් බුදුහාමුදුරු ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බණ කියනකොට ප්‍රධාන තැන් දෙකකදී වැඩියෙන්ම බණ කියලා තියෙනවා. මොකද තැන් දෙක? පළවෙනි තැන තමයි ධම් සභා මණ්ඩපය. දෙවෙනි තැන තමයි දෙව්රම් වෙහෙර. ධම් සභා මණ්ඩපයේදී බණ කියන්නේ ගොඩක් වෙලාවට දවල් කාලේ. සන්ධ්‍යා යාමයේ. දෙව්රම් වෙහෙරේදී බණ කියන්නේ රැට. දවල්ට බණ කියන්නේ ගොඩාක් වෙලාවට මිනිස්සුන්ට. රැට කාටද බණ කියන්නේ? දෙවියන්ට. ඉතින් මේ බණත් රෑ කියපු බණක්. ඒ නිසා රෑ කියපු බණක් කියලා ඉවර වෙලා නිදා ගන්න එහෙම සූදානම් වෙන්න එපා දැන්.
නේද? හොඳට අවදිහින් මේ බණ අහන්න ඕන. මේ දේශනාව සිද්ධ කළේ එක්තරා දේවතාවෙක් ඇවිල්ලා පින්වත්නි බුදුහාමුදුරු දෙවුරම් වෙහෙරි වැඩ ඉන්න වෙලාවක බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. ඒ ප්‍රශ්න වලට දීපු උත්තර විදිහට තමයි මේ සූත්‍ර දේශනා. දවසක් දේවතාවෙක් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රශ්න 4ක් ඇහුවා. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දෙවියන්ටත් හරියට ප්‍රශ්න නේද? එහෙව් එකේ ඔය ඇත්තන්ගේ ප්‍රශ්න දෙවියන්ට කියන්න ගියාම ඒ දෙයියෝ තවත් අමාරු වෙටෙනවා. ඒ නිසා දෙවියන්ට හරි අනුකම්පා කරලා අනවශ්‍ය ප්‍රශ්න කියන්නේ නැතුව ඉන්න උත්සාහවත් වෙන්න. පුළුවන් තරම් මේ ධර්මයට සමීප වෙලා ධර්මානුකූලව ප්‍රශ්න විසඳ ගන්න බලන්න. මොකද ගොඩාක් දෙවියෝ ප්‍රශ්න විසඳගෙන තියෙන්නේ ධර්මයේ තුලේ. නේද? බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා. සමහර දෙවියෝ අසරණ වෙන අවස්ථා තියෙනවා. කර ගියා ගන්න බැරි දේවල්. මම පහුගිය දවස්වල මීට මාස කිහිපයකට කලින් මේ තිස්ස මහරාමේ බණකට වැඩියා. බණ කියන වෙලාව තිබිච්ච හින්දා කිරිවෙහෙර වඳින්නත් ගියා. මං කිරිවෙහෙර වඳින්න ගිය දවසේම තමයි අර නායක හාමුදුරන්ට වෙඩි දිව්වේ. ඉතින් මං ගියා ඔය සිද්ධියට මුල් වෙච්ච දේවාලේ මහසෙන් දේවාලේ ළඟටත් ගියා. ඉතින් දේවාලේ වටපිටාව බලනකොට මම දැක්ක දේවාලේ දෙවියන් වහන්සේගේ හිසට උඩින් CCTV කැමරාවක් හයි කරලා තියෙනවා. මම බැලුවා කොහටද මේක ફોකස් කරලා තියෙන්නේ කියලා. බලනකොට දෙවියන් වහන්සේගේම පිළිමේ පාමුලට තමයි මේක ඉලක්ක කරලා තියෙන්නේ. මොකද්ද පාමුල තිබ්බේ? පිම්පෙට්ටිය. ඒ කියන්නේ කකුල් දෙක ළඟ තියෙන පිම්පෙට්ටිය රැක ගන්න බැරි දෙයියෝ. ඒකට CCTV කැමරා දාලා පිහිට ගන්න දෙයියෝ අපි රකින්න හදනවා. නේද? එහෙම අයකින් තමයි අපිත් එක එක ආරක්ෂාවල් ඉල්ලන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් මේ හොඳට යථාර්ථවාදීව කල්පනා කරලා බලලා අපි ඉන්න තැන කොතනද කියලා තේරුම් අරගෙන ඊට වැඩි බුද්ධිමත් වෙන්න උත්සාහවත් වෙන්න. පින්නතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයට සමීප වන්නම ඔබට ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට විසඳුම් ඒ ධර්මයේ තුලින් සොයා ගන්න පුළුවන්. ඒක බොහොම හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඒ නිසා පුංචි කාලේ ඉඳලා වැලක් නොවි ගහක් වෙන්න උත්සාහවත් වෙන්න. වැලක් නොවි ගහක් වෙන්න. ඇයි එහෙම කියන්නේ? වැල හැමතිස්සෙම නැගෙන්න එල්ලෙන්න තව මොකක් හරි හොයනවා. ගහ එහෙම නෙවෙයි. ගහ පුංචි කාලේ ඉඳලා අංකුරේ ඉඳලා තනියෙන් හෙමින් නැගී සිටිනවා. අන්න ඒ වාගේ ඔබට වටිනා ධර්මෝපදේශ සහිත වටිනා ධර්මයක් දායාද වෙලා තියෙන වෙලාවේ වෙන දේවල් වල එල්ලෙන්න පැටලෙන්න යන්නේ නැතුව හොඳට ධර්මයට සමීප වීම තුළ ස්වශක්තියෙන් නැගී සිටින්න ඔබේ ගැටලු ප්‍රශ්න අර්බුද ඒවා විසඳ ගන්න ඒවාට සාර්ථක මුහුණ දෙන්න ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඉතින් කෙසේ වෙතත් මේ දේවතාව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. ඔන්න අහපු ප්‍රශ්න ටික මතක තියාගන්න. පළවෙනි ප්‍රශ්නය කිංසු ජනේති පුරිසං. මෙතන පුරිස කියන වචනේ භාවිතා කරන්නේ පුරුෂයා කියන අර්ථයෙන්ම නෙවෙයි සියලු සත්වයෝ කියන අදහස. මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයෝ උපද්දවන්නේ කවුද? ඔන්නක තමයි පළවෙනි ප්‍රශ්නේ. කිංසු ජනේති පුරිසං. දැන් එහෙම ප්‍රශ්නයක් අහුවාම බුදුහාමුදුරු මොකක් හරි උත්තරයක් දෙනෝනේ අහවලා තමයි උපද්දවන්නේ කියලා. ඒතර බුදුහාමුදුරන්ගෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේ. එහෙම කවුරුන් විසින් හෝ කවුරු හරි ඉපැද්දෙවනේ ඒ උපද්දවපු කෙනාගේ ඔබ මොබ දුවන්නේ මොකක්ද? කිංසු තස්ස විධාවති. ඒ ඉපදිච්ච කෙනාගේ ඔබ මොබ දුවන්නේ මොකක්ද කියලා. ඔබ මොබ කියන්නේ මොකක්ද? එහාට මෙහාට දුවන්නේ මොකක්ද කියලා. තුන්වෙනි ප්‍රශ්නය කිංසු සංසාර මාපාදි. සංසාරයට පැමිණිලා ඉන්න කෙනා කවුද කියලා ඇහුවා. හතරවෙනි ප්‍රශ්නය කිංසු තස්ස මහ භයං. දැන් බුදුහාඳුරු උත්තර දෙනෝනේ සංසාරයට ඇවිල්ලිනේ අහවලා කියලා කවුරු හරි කෙනෙක් කියලා. ඒ කෙනාට සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන
ලොකුම භය මහත්ම භය මොකද්ද කියලා අහුවා. දැන් ඔන්න ප්‍රශ්න 4. කියන්න බලන්න මතකින්. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද? මේ ලෝකේ සත්වයා ඉපැද්දෙව්වේ කවුද? දෙවෙනි ප්‍රශ්නය. එහෙම ඉපදිච්ච කෙනාගේ ඔබම ඔබ දුවන්නේ මොකද්ද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය සංසාරයට ඇවිල්ලා ඉන්නේ කවුද? හතරවෙනි ප්‍රශ්නේ එහෙම සංසාරයට ආපු එක්කෙනාට මුහුණ දෙන්න වෙන ලොකුම භය මොකක්ද? ඔන්න ඔය ප්‍රශ්න 4 ඇහුවා. බුදුහාමුදුරේට සාර්ථක උත්තර දෙනවා. පින්වත්නි දැන් කවුරු හරි කෙනෙක් මේ බුදුහාමුදුර මේ ප්‍රශ්න 4ට උත්තර දෙන්න කලින් කාගේ හරි කෙනෙක්ගේ මේ ප්‍රශ්න ඇහුවනම් මේ ලෝකේ සත්වයා ඉපැද්දෙව්වේ කවුද කියලා ගොඩක් වෙලාවට උත්තර දෙන්නේ කවුරු කියලාද? ඒ සත්වයාගේ අම්මයි තාත්තයි කියලා තමයි ගොඩක් වෙලාවට උත්තර දෙන්නේ. නේද? දැන් ඔබෙන් ඇහුවොත් ඔබ ඉපැද්දෙව්වේ කවුද කියලා මූලික ඔබ දෙන උත්තරේ මොකද්ද? අම්මයි තාත්තයි කියලා. නේද? ඒ උත්තරේ වැරදි නෑ. හැබැයි අහපු ප්‍රශ්නෙත් එක්ක බලනකොට ඒ උත්තරේ ਸਰව සම්පූර්ණ නෑ. ප්‍රශ්නේ ඇහුවේ එක සත්ව කොට්ටාශයකට විතරක් සීමා කරලා නෙවෙයි. මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයෝ මුල් කරගෙනයි ප්‍රශ්නේ ඇහුවේ. ඒතර මේ ලෝකේ ජීවත් වෙන හැම සත්වයෙක්ම පින්වත්නි අම්මගේ තාත්තගේ ක්‍රියාකාරීත්වයේ මත ලෝකේ ඉපදිච්ච අය නෙවෙයි. මේ ලෝකේ ඉපදිච්ච අය ඉන්නව අම්මා තාත්තාගේ මූලික ක්‍රියාකාරීත්වය නිසා. හැබැයි සමහර සත්වයෝ ඉන්නවා අම්මගේ තාත්තගේ එකතු වීමකින් තොරවත් ලෝකෙ පහළ වෙන. කවුද ඒ? දැන් උදාහරණයකට ගත්තොත් ඔයත් දන්නවා මේ ලෝකේ සත්වයෝ පහළ වෙන ස්වභාවය අනුව ප්‍රධාන කොටස් කීයකට බෙදලා තියෙනවද? 4කට බෙදලා තියෙනවා. කියන්න බලන්න. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් ඉපදෙන අය. අණ්ඩ කියන්නේ බිත්තර, ජ කියන්නේ ජනිත වෙනවා කියන එකයි, උපදිනවා කියන එකයි. බිත්තර වලින් උපදින සත්වයෝ ඉන්නවා. කවුද? කුරුල්ලෝ, කුකුල්ලු, සර්පයෝ, හූනෝ ඒ වගේ සත්ත්ව. ජලාබුජ කියන්නේ ජලය ඇසුරෙහි උපදින සත්වයෝ. ඒ කවුද? මාළු නෙවෙයි. මාළු බිත්තර වලින් උපදින අය. හරක්, අලි, කොටි, වලස්සු, මිනිස්සු වගේ අය. වෝටර් බෑග් එකේ උපදින කටියට තමයි ජලාබුජ කියන්නේ. සංසේදජ කියන්නේ කාටද? සංසේදජ කියන්නේ කුණු ජරාව එකතු වෙච්ච තැන්වල, මඩ ගොඩවල් වල, අසුචි තියෙන තැන්වල ඉදිච්ච පළතුරු, කිලෝ peer, ආඹ, පපොල් වගේ ඒව ඉදුණ වැඩුණා මොකද වෙන්නේ? අන්න ඒ වගේ තැන්වල පණුව හට ගන්න, පුංචි පුංචි සත්තු හට ගන්න ඉබේ ඒවයිම. ඒ පළතුරු වලත් එහෙම වෙනවා. සංසේදජ පළතුරු නිතර දානෙට හම්බ වෙන එකයි මම කිව්වේ. ඊළඟට ඕපපාතික ඊළඟ කට්ටිය. ඕපපාතික කියන්නේ ඉබේ පහළ වෙන කට්ටිය. ඒ කවුද? දෙවියෝ, බ්‍රහ්මයෝ, භූතයෝ, ප්‍රේතයෝ, පිසාචයෝ, නිරිසත්තු ඒ ඔක්කොම ඕපපාතිකයි. කර්මයේ බලයෙන් තමයි ඒ කට්ටිය උපදින්නේ. කර්මානුරූප. එතකොට මෙන්න මේ කියන සත්ව කොට්ඨාස 4න් අණ්ඩජ සහ ජලාබුජ කියන සත්වයෝ පහළ වෙන්නේ දෙමව්පියන්ගේ බලපෑම, මූලිකත්වයේ කැපවීම, එක්වීම මතයි. හැබැයි සංසේදජ සහ ඕපපාතික කියන සත්වයන්ගේ පහළවීමේදී එහෙම අම්මල තාත්තලාගේ එක්වීමක් වෙන්නේ නැහැ. කර්මානුරූපව ඒ අය ඒ තැන්වල පහළ වෙනවා. දිව්‍ය ලෝකවල දෙවියන් පහළ වීමේදී මේ මනුෂ්‍ය ලෝකවල පහළ වෙනවා වගේ අම්මාගේ කුස තුල පිළිසිඳගෙන කාලයක් කුසේ වැඩිලා එහෙම වර්ධනය වෙලා පුංචි ළමයෙක් විදිහට ඉපදිලා බඩ ගාලා දන ගාලා වැටි වැටි නැගිටලා දුවලා ඒ විදිහට වැඩෙන ක්‍රමයක් නැහැ. කර්මානුරූපවම ඒ අයට බොහෝම පිරිපුන් ශරීර ලැබිලා තමයි උපදින්නේ.
දැන් ඔය ඇත්ත දැකලා තියෙද කොච්චර වුණත් ඔය දිව්‍ය ලෝකවල ඇඳපු චිත්‍ර එහෙම දැකලා තියෙනවද? මේ ගර්භණී දේවතාවියෝ දැකලා තියෙනවද කොහේ හරි? නෑනේ. ඊළඟට ඔය බඩ ගාන ධන ගාන දිව්‍ය පැටව එහෙම දැකලා තියෙනවද? නෑනේ. නේද? ඒ ඔක්කොම ඉන්නේ හොඳ කඩවසම් යං ලුකින් කට්ටිය. නේද? එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද? කර්මානුරූපවයි ලැබෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න ඕන. ඒතර දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබ අපි ඉපදිලා තියෙන්නේ අම්මගේ තාත්තගේ උවමනාවට එහෙම නැත්නම් අම්මා තාත්තා නිසා කියලා එය ਸਰව සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔය හැම සත්වයකටම ඔය කියන ක්‍රම හතරෙන්ම පහළ වෙන සියලු සත්වයන්ට ගැළපෙන උත්තරයක්. මොකද්ද උත්තරය? තණ්හා ජනේති පුරිසං. මේ ලෝකයේ සත්වයා ඉපැද්දෙව්වේ වෙන මොකක්වත් නෙවෙයි තණ්හාවයි. තණ්හාව කියන්නේ එතන මොකද්ද? සරලව කිව්වොත් මහා ගැඹුරින් විශ්ලේෂණය කරන්න කලින් තණ්හාව කියන්නේ මොකද්ද? ආශා. එතන මෙතන තියෙන තණ්හා මොකද්ද? උපදින්න තියෙන ආශාව. ඔන්න සරලව කිව්වොත් උපදින්න තියෙන ආශාව තමයි ඔබව ඉපැද්දෙව්වේ. දැන් මම ඉපදිලා තියෙන්නේ මා ඉපැද්දෙව්වේ කවුද කියලා අහුවොත් මට කියන්න පුළුවන් බය නැතුව තණ්හාව. මොන තණ්හාවද? ඉපදෙන්න තිබුණ තණ්හාව. එතකොට ඒ තණ්හාව කාගේ හිතේද තියෙන්නේ? ඉපදෙන්න තියෙන තණ්හාව තියන්නේ කාගේ හිතේද? තමන්ගේ හිතේ. අම්මගේ හිතේ තිබ්බට හරියන්නේ නැහැ. නේද? මොකද අම්මාගේ තාත්තාගේ හිතේ තියෙන්න පුළුවන් තව ළමයෙක් ඉපදෙන්න ඕනේ කියලා. එහෙම තිබ්බත් උපදින්නේ නැති අය කොච්චර ඉන්නවද? නේද? දැන් ළමයි අපේක්ෂාවෙන් ඉන්න ඔය සමහර ළමයි නැති තරුණ අම්මලා තාත්තලා කොච්චර බලාපොරොත්තුෙන් ඉන්නවද අනේ ළමයෙක් හම්බ වෙන්නේ කියලා. නේද? පෞගි දවසට පංච මහාදිෂ්ඨාන පූජාවටත් ගියේ ගොඩක් අය. ඒ වාගේ ළමයි අපේක්ෂාවෙන් හිටියත් ඇතැම් අයට ළමයි හම්බ වෙන්නේ නැහැ. නේද? ප්‍රාර්ථනා කළාට කර්ම ශක්තියක් උපදින්නට තරම් කර්මයක් කැමැත්තක් ඇති කරගෙන කවුරු හරි සත්වයේ සූදානමින් නැත්තම් අනිත් අයගේ කැමැත්ත තිබ්බ කියලා උපදින්න බෑ. අම්මා තාත්තගේ කැමැත්ත තිබ්බ කියලා වෙන වෙන අයගේ කැමැත්ත තිබ්බ කියලා වෙන වෙන අය ප්‍රාර්ථනා කරා කියලා එහෙම උපදින්නේ නැහැ. මට මතකයි හොඳ කතාවක්. අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවෝ එක දවසක් ඔය කතරගම පැත්තේ බණකට ගිහිල්ලා වඩිද්දී. ඔය පැත්තේ තියෙනවනේ අර පාරවල් අයින් වල මේ පළතුරු විකුණන කඩ. ඔය සීනි කැකිරි එහෙම විකුණන. එහෙම කඩයක් ගාව නැවතුළු පළතුරු ටිකක් ගන්න. කඩේ ඉඳලා තියෙන ගැබිනි අම්මා කෙනෙක්. තරුණ කාන්තාවක්. සෝමහාමුදුරුවෝ දැකලා අඳුනගෙන හරි සතුටටපත් වෙලා ඉතින් ප්‍රසිද්ධ ජනප්‍රිය චරිතයක්නේ. ඒ ඉඳහා හාමුදුරන්ට ඔක්කොම ඉල්ලන පළතුරු දීලා. සෝමහාමුදුරුවෝ ඉතින් මුදල් කීයද ගාන කීයද කියලා ගෙවන්න හදනකොට අනේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් සල්ලි ගන්න පුළුවන්ද? සල්ලි එපා. මම මේක මට පූජාවක් කරන්න ලැබුණා කියලා සතුටු වෙනවා. මම පූජා කරනවා මට සල්ලි එපා කියලා කිව්වා. ඉතින් සල්ලි ගත්තෙත් නැති හින්දා සෝමහාමුදුරුවෝ මේ ගැබිනි මාතා බබෙක් හම්බ වෙන්න ඉන්න බව තේරිලා මේ මාතාවට කියනවලු නංගීට බබෙක් හම්බ වෙන්න ඉන්නවනේ. ඒ හින්දා මම ආශිර්වාදයක් කරන්නම්. මේ පින්කමේ බලයෙන්ොත් වාසනාවන්ත දරුපතක් සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. දැන් මේ තරුණ කාන්තාව හරි සතුටටපත් වෙලා උද්දාමයටපත් වෙලා හිටියේ. එහෙම ප්‍රාර්ථනාවක් කරාම මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්න ඕනද කියලා එයා දැනන් හිටියේ නේ. සාම්ප්‍රදායික ක්‍රමයටම එයත් ප්‍රාර්ථනා කළා ස්වාමින් වහන්සේටත් එසේම වේවා කියලා මම ප්‍රාර්ථනා කළා. ඉතින් හාමුදුරුවෝ උච්චර එහෙම හාමුදුරන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි එක එක්කෙනා ප්‍රාර්ථනා කළ පමණින් එක එක්කෙනාට ළමයි හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ පින්නතුනි මූලිකවම අපි තේරුම් ගත යුතු දේ තමයි ඔබ අප හැම දෙනාගේම පහළවීම සිද්ධ වෙලා තියෙන්නේ පහළ වෙන්න තියෙන අපේ කැමැත්ත නිසා. එහෙම අපේ කැමැත්තක් නැත්තම් අපි කාටවත් මේ ලෝකෙ පහළ වෙන්න බෑ. හැබැයි වැඩේ තියෙන්නේ රහත් වෙනකන් හැමෝම මැරෙනකොට ඔන්න ඔය කැමැත්ත ඇතුව තමයි මැරෙන්නේ.
රහත් වුණාට පස්සේ පිරිනිවන් පාන කෙනාට විතරයි ඔය කැමැත්ත නැත්තේ. අනාගාමී ඵලයට පත් වෙලා පිරිනිවන් පාන කෙනෙකුට උනත් ආයේ උපදින්න කැමැත්තක් තියෙනවද නැද්ද? තියෙනවා. කොහෙද? කාම ලෝකේ උපදින්න කැමැත්ත නැති වුණාට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපදින්න කැමැත්ත හරි තියෙනවා. නේද? එතකොට අනාගාමි රහත් භාවයෙන් මෙහා තියෙන ඉහළම ඵලය අනාගාමි ඵලයනේ. එතකොට ඒ දක්වාම මැරෙන අය හැමෝම උපදින්න කැමැත්තෙන් තමයි මැරෙන්නේ. අන්න ඒ කැමැත්තට තමයි මෙතන තණ්හාව කියන්නේ. එතකොට අපි හැමෝම ඉපදිලා තියෙන්නේ මොකක් නිසාද? ඉපදෙන්න තියෙන කැමැත්ත හේවත් තණ්හාව නිසා. ඒකයි තණ්හා ජනේති පුරිසං. පින්වත්නි, තණ්හා වර්ග තියෙනවා දෙකක්. මොනවද වර්ග දෙක? කාම තණ්හා, භව තණ්හා කිව්වම තව එකක් තියෙනවා කියනවා. නේද? ඒතකොට විභව තණ්හා කියලා ඒතකොට තුනයිනේ. තණ්හා වර්ග දෙකක් තියෙනවා. ඔන්න මූලිකව මතක ගන්න. පළවෙනි එකට කියනවා සමුදාචාර තණ්හාව කියලා. දෙවෙනි එකට කියනවා වට්ට මූලික තණ්හා. ඔන්න වර්ග දෙක. සමුදාචාර තණ්හාවයි වට්ට මූලික තණ්හාවයි. සමුදාචාර තණ්හාව කියන්නේ ආයතනවල හැසිරෙන තණ්හාව. ආයතන තියෙනවා ප්‍රධාන වර්ග දෙකක්. මොනවාද වර්ග දෙක? ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි කියලා. ආධ්‍යාත්මික ආයතන හැටියට ගන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. චක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා. ඒවට කියන්නේ ආධ්‍යාත්මික ආයතන. තමා තුල තියෙන ඒවා. මේ ආධ්‍යාත්මික ආයතන වලට ගොදුරු වෙනවා බාහිර ආයතන. බාහිර ආයතන කියන්නේ මොනවද? මේවාට ගොදුරු වෙන අරමුණු. ඇහැට ගොදුරු වෙනවා රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ, සිතට සිතුවිලි. මෙන්න මේවට කියන බාහිර ආයතන කියලා. ඔන්න ඔය ආධ්‍යාත්මික ආයතන 6ට බාහිර ආයතන 6 ගොදුරු වුණාම ඒ ගෝචර වෙන අරමුණු මුල් කරගෙන ඒ ආයතනවල හැසිරෙන තණ්හාවට තමයි සමුදාචාර තණ්හා කියලා කියන්නේ. සමුදාචාර කියන වචනේ තේරුමම හැසිරීම කියන එකයි. ආයතනවල හැසිරෙන තණ්හාව. එතකොට ඒ අනුව තණ්හා ಜಾති තියෙනවා 6ක්. මොනවද මේ තණ්හා ಜಾති 6? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා සහ ධම්ම තණ්හා කියලා. ඔන්න තණ්හා ಜಾති 6ක් තියෙනවා. එතකොට සමුදාචාර තණ්හාව කොටස් 6කට බෙදෙනවා. දැන් අපිට තියෙනවා ඇහැ. ඒ ඇහැට රූපයක් ගොදුරු වෙනවා. ඒ රූපය ගොදුරු වුණාට පස්සේ අපි ඒ රූපය දැකලා ඉවර වෙලා ඒ රූපය ආස්වාදයෙන් කැමැත්තෙන් අල්ල ගන්නවා. අන්න ඒ අල්ලා ගැනීම තමයි මෙතනදී සමුදාචාර තණ්හාව කියලා කියන්නේ. අල්ලාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි කරන වැඩක් තියෙනවා. හොඳ නැති එකක්. මොකද්ද? අල්ලා ගැනීම අපි හිතමු සාමාන්‍ය පුහුදුන් ස්වභාවය කියලා. හැබැයි අල්ලගත්තට පස්සේ හොඳ නැති වැඩක් තියෙනවා. මොකද්ද? සමහරු අල්ලගෙන ඉවර වෙලා තියාගන්නවා. සමහරු අල්ලගත්තට තියාගන්නේ නැහැ, අතහරිනවා. ඒ අරමුණ පරිහරණය කරන අල්ලගන්නවා, ඊට පස්සේ එකෙන් සතුට වෙනවා, ඊට පස්සේ එතනින් අතහරිනවා. සමහරු අල්ලාගෙන තියාගන්නවා. දැන් තේරුම් ගන්න ඕන දෙකක් තියෙනවා. අල්ලාගන්නේ හොඳ අරමුණුද නරක අරමුණුද? මොකද්ද? දෙකම අල්ලගන්න. දැන් උදාහරණයකට අල්ලගන්නේ ලස්සන රූපද කැත රූපද? අල්ලගන්නේ දෙකම අල්ලගන්නවා නේද? අල්ලගන්නේ
හොඳ කියනේවද බනිනේවද? වැඩියෙන් බනිනේව අල්ලගත්තට ඉඳලා හිටලා හොඳ ඒවත් අල්ල ගන්නවා. නේද? අල්ලගන්නේ සුවඳද ගඳද? සුවඳයි ගඳයි දෙකම අල්ල ගන්නවා. අල්ලාගත්තට පස්සේ කරන තව වැඩක් තියෙනවනේ. මොකද්ද ඒ? අල්ලගත්තට පස්සේ කරන වැඩේ තමයි තියාගන්න එක. දැන් රූපයක් ඇහෙන් දැකලා හිතින් අල්ලාගෙන තියාගන්නවා. කොහෙද තියාගන්නේ? අල්මාරිය දාලා. හිතේ තියාගන්නවා. හිතේ තියාගන්න එකට කියන්නේ මොකක් කියලාද? හිතේ තියාගන්න එකට සරල වචනයක මහා ගැඹුරු ධර්ම වචන කියන්නේ නැතුව එදිනෙදා අපි පාවිච්චි කරන වචනයක් කියන්නේ. හිතේ තියාගන්න එකට කියන්නේ මොනවද කියලා? මතක තියාගන්නවා කියලා. නේද? දැන් ඔබට මතක තියෙන්නේ හොඳ රූපද කැත රූපද? දෙකම. දැන් කැත රූපය මතක් කරගන්න කියවුවොත් මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. නේද? බැනුමක් එහෙම අහපු බැනුමක් එහෙම මතක් කරගන්න කියලා කිව්වොත් මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඇයි ඒ? තියාගත්ත නිසා. තියාගත්ත නිසා. එහෙනම් අපි ඔන්න අරමුණු අල්ලගෙන තියාගන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. අල්ලා ගැනීම ප්‍රත්‍යඥකමට වුණාට ඒ අල්ලගෙන ඉවරලා ඒක එතනින් පරිහරණය කළා එතනින් අතහරින්න. නමුත් ගොඩක් අය මොකද මේ කරන්නේ? තියාගන්න. මොකටද තියාගන්නේ? තියාගන්නේ මොකටද සාමාන්‍යයෙන්? දැන් සල්ලි එම හම්බ වුණාට පස්සේ එක සැරේට වියදම් කරන්නේ නැහැනේ. තියාගන්න. මොකද? අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. ඔන්න ඔය වගේ තමයි තියාගන්නේ ඒවා. ඔය අරමුණු තියාගෙන ඉවරලා මොකද කරන්නේ? නිකන් ඉන්න වෙලාවට පාවිච්චි කරනවා. කොහොමද පාවිච්චි කරන්නේ? හිතා ඉන්නවා. නේද? මතක් කර කර ඉන්නවා. වෙන කරන්න වැඩක් නැත්තම් කරන්නේ ඕකනේ. නේද? ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, ඔය දේවල් ආවර්ජනය කර කර කල්පනා කර කර ඉන්නවා. ඔන්න ඔය සිද්ධිය කරන එකට කියනවා තව නමක්. ඒකට කියනවා වට්ටමූලික තණ්හාව කියලා. වට්ට කියන්නේ සංසාරයට කියන නමක්. මූලික කියන්නේ හේතු වෙනවා කියන එක. සංසාරයට වැටෙන්න හේතු වෙන තණ්හාව. ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය රස වින්දා කියලා ඒ රූපෙන් සතුටු වුණා කියලා ඔබ සාංසාරික දුකට වැටෙන්න හේතුවක් වෙන්නේ නැහැ. රූපයක් දැක්කම රූපේ ආස්වාදයක් තියෙන. ඒ ආස්වාදය අපි අත්විඳිනවා. ඒක සසරට වැටෙන්න හේතුවක් නෙවෙයි. සසරට වැටෙන්න ගන්න ඒක හිතේ තියාගෙන නැවත නැවත ආවර්ජනය කරන්න ගත්තා. තණ්හා මාන දිට්ඨි වශයෙන් පරිහරණය කරන්න ගත්තා. එතකොට සසරට වැටෙන්නට හේතු වෙන තණ්හාවට කියන නම තමයි මොකද්ද? වට්ට මූලික තණ්හා. ඕකට කියන තව නමක් තියෙනවා පෝනෝ භවික තණ්හාව. ඔයත් අහලා තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර කරන තැන බුදුහාමුදුරු දේශනා කරනවා යායන් තණ්හා පෝනෝ භවිකා කියලා වචනයක්. පෝනෝ භවික කියන්නේ මොකද්ද? නැවත භවය සකස් කරන තණ්හාව කියන එක. නැවත උපත සකස් කරන තණ්හාව. ඒතර සාමාන්‍යයෙන් මේ පෝනෝ භවික කියන වචනය අපි හොඳින් විශ්ලේෂණය කරලා බැලුවොත් එතන තියෙන කොටස් දෙකක්. පෝනෝ භවික කියන වචනේ තියෙනවා නැවත නැවත පවත්වා ගැනීම කියන අදහස. නැවත නැවත පවතින්න තියෙන කැමැත්ත, පවත්වා ගන්න තියෙන කැමැත්ත. දැන් ඇහෙන් දැකපු රූපයක් අල්ලාගෙන හිතේ තියාගෙන ඒ රූපයම නැවත නැවත දකින්නට ඔබ කැමති වෙනව නම් එහෙම කැමති වෙච්ච ගමන් ඒක මතකයේ රඳවාගෙන ආස්වාදයෙන් ඒ තුල අල්ලාගෙන බැඳෙනව නම් අන්න ඒක පෝනෝ භවික තණ්හාවක්. ඒ රූපය මේ භවයේදීම නැවත නැවත දකින්න කැමති. එතකොට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ මතකයේ රැඳුන හිතේ තියාගෙන ඉන්න අරමුණු නිකන් ඉන්න වෙලාවට ආපහු හිතා කල්පනා කර කර නැවත නැවත දකින්න කැමැත්ත ඇති කර ගන්නව නම් ඒක පූර්ණෝ භවික තණ්හාව. ඒකක්.
ඊළඟ පුහුණු භවිකය තමයි දැන් එහෙම නැවත නැවත දැකලත් මදි. ඊට පස්සේ මොකද හිතන්නේ? ඊට පස්සේ හිතනවා අනේ මේ රූපය මොකද්ද? මරණින් පස්සෙත් දකින්න ලැබෙනව නම් හොඳයි කියලා. දැන් සරලව මෙහෙම උදාහරණයක් ගමු. කවුරු හරි කෙනෙක් ඇහෙන් රූපයක් දකිනවා. ඒ රූපයට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත ඇති වුණාට පස්සේ ඒ රූපය මතකේ රඳව ගන්නවා. හිතේ තියා ගන්නවා. හිතේ තියාගෙන මොකද කරන්නේ? ඒ රූපය නැවත නැවත දකින්න කැමැත්තක් ඇති කරගන්න. ඒ නැවත නැවත දකින්න කැමැත්ත ඇති කරගත්තට පස්සේ නිකන් ඉන්නවද? දැන් ඒ රූපේ දකින්න නැවත නැවත දකින්න කැමතිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඒ රූපේ දකින්න පුළුවන් තැන් වලට යනවා. නේද? ටියුෂන් පන්තියට නම් එතෙන්ට යනවා. පන්සලට නම් එතෙන්ට එනවා. නේද? ගාමන්ට් එක ඇරෙන වෙලාවට නම් එතෙන්ට යනවා. නේ බලන්නකෝ මෙරු වගේ සමහරු නේ අර මෙරු අහුලන් ඉන්න ගෙම්බෝ වගේ ගාමන්ට් එකේ ඇරෙන තැන් වලට ඉන්නේ ඒක තමයි. ඉතින් අන්න ඒ වගේ දැන් මේ රූපයට කැමැත්ත ඇති කරගන්න. නැවත නැවත රූපේ දකින්න යනවා. හැබැයි ඒ රූපේ අයිතිය වාසිකම් කියන ඒ රූපේ පාලනය කරන තව රූප දෙකක් තියෙනවා. කවුද? අම්මයි තාත්තයි. ඉතින් මේ රූප දෙක අර රූප දෙකේ එකතුවට කැමති නැහැ. ඉතින් ඒක ගෙව්වට පස්සේ අර නැවත නැවත දකින්න කැමැත්ත ඇති කරගත්ත දෙන්නා මොකද කරන්නේ? ඊට පස්සේ කියනවා අම්මයි තාත්තයි කැමති නැහැ. අම්මට තාත්තට විරුද්ධව අපිට මොනවත් කරන්න බෑ. ඒ නිසා මොනෝ කරන්න මේ අපි ලබා උපන් හැටි. ලබන ආත්මෙවත් අපි දෙන්නේ එකතු වෙමුකෝ කියලා පන්සල් ගිහිල්ලා මූට්ටු කරලා පහන් පත්තු කරනවා. මූට්ටු කරලා මල් පූජා කරනවා. බලන්න මේ පන්සල් වල හරියට මූට්ටු කරපුවා තියෙනවා. ඉතින් පහන් මූට්ටු වුණා වගේම ලබන ආත්මෙත් මූට්ටු වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කර්ම රැස් කරනවා. සංස්කාර ගොඩ නගනවා. සිතින් කයින් වචනයෙන් ඒ කැමැති වූ රූප ලබා ගැනීම පිණිස කනින් ඇසූ ශබ්ද නැවත නැවත ඇසීම පිණිස නහයට දැනුණ ගඳ සුවඳ නැවත නැවත ආග්‍රහණය කරනු පිණිස දිවට දැනුණ රස නැවත නැවත වින්දනය කරනු පිණිස කයට ලැබුණ පහස නැවත නැවත ස්පර්ශ කිරීම පිණිස කර්ම රැස් කරනවා. ඉතින් එහෙම කර්ම රැස් කරාම මොකද වෙන්නේ? කර්මානුරූපව නැවත ප්‍රතිසන්දියක් ලබනවා. ඕක තමයි පෝනෝ භවික තණ්හාව කියන්නේ. නැවත භවයක් සකස් කරවන තණ්හාව කියන්නේ. එතකොට පෝනෝ භවික තණ්හා වර්ග දෙකයි. මේ භවයේදීම දැකපු පරිහරණය කරපු අරමුණු නැවත නැවත පරිහරණය කරන්න තියෙන කැමැත්ත සේම ඒ අරමුණු මතු මතු භවවලත් පරිහරණය කරන්න තියෙන කැමැත්ත. ඔය නිසා තමයි සත්වයෝ මරණින් පස්සේ ඉපදි ඉපදි මෙරි මෙරි මේ දිගින් දිගට සංසාරේ යන. එතකොට ඔය කියන වට්ටමූලික තණ්හා. ඉතින් පින්වත්නි මෙන්න මේ නැවත භවයක පහළ වෙන්න කාට හරි කැමැත්තක් ඇති වුණා නම් නිකම්ම පහළ වෙන්න බෑනේ. ඒ සඳහා අවශ්‍ය කරන කර්ම රැස් කරන්න ඕන කියලා මං කියුවා. එතකොට ඒ කර්ම රැස් කිරීම සිද්ධ වෙන්නේ තණ්හා වර්ග තුනක් මුල් කරගෙන. මොනවද තණ්හා වර්ග තුන? ඒවට කියනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මොනවද මේ කියන දේවල්? මේකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. දැන් පෝනෝ භවික තණ්හාව කියන්නේ නැවත භවයක් සකස් කරන තණ්හාවනේ නේද? එතන පෝනෝ භවික තණ්හාව තමයි බුදුහාඳුරෝ සෙය්‍යති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තියෙන්නේ. ඒතර කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන් වෙන්නේ මොකද්ද? නැවත භවයක් සකස් කරවන්න ඕන. එතකොට ඔය ඇත්තෝ දන්නවා මේ ලෝකය තුල කරන මේ සංසාරය සසර සැරිසැරීම භව තුනකට සකස් වෙලා තියෙනවා. මොකක්ද මේ භව තුන? කාම භව, රූප භව, අරූප භව. එතකොට කාම තණ්හාව නිසා කාම භවවල උපදිනවා. ඊළඟට භව තණ්හාව නිසා රූප භවවල උපදිනවා. විභව තණ්හාව නිසායි අරූප භවවල උපදිනවා. අන්න තණ්හා වර්ග තුන බෙදිලා යන හැටි භව තුනට.
එතකොට කාම තණ්හා නිසා කාම භවයේ උපදිනවා. භව තණ්හාව නිසා රූප භවයේ උපදිනවා. විභව තණ්හාව නිසා අරූප භවයේ උපදිනවා. ඔය භවත්‍රයේ නැවත නැවත පහළ වෙන්නේ ඔන්න ඔය කියන තණ්හා ಜಾති තුන නිසා. එහෙම පහළ වෙමින් සසර සැරිසරන එකට කියන්නේ වට්ට මූලික තණ්හා කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මොකද්ද මේ විභව තණ්හාව කියන්නේ? භව තණ්හාව කියන්නේ පවතින තියෙන කැමැත්ත. විභව තණ්හාව කියන්නේ ගොඩක් අහලා තියෙන්නේ මොකද්ද? විභව තණ්හා කියන්නේ නැත්තට නැති වෙලා යන්න තියෙන කැමැත්ත. ඒක ඇති වෙන්නේ මේ විභව තණ්හාව පටිඝය මූලික කරගෙන ඉන එක. රූපය පිළිබඳව ආදීනව දැකලා රූපයේ කලකිරිලා කෙනෙකුට ඇති වෙනව හැඟීමක් රූපය නැතුව ඉන්න නැත්නම් රූපයේ තියෙන ගොරෝසුකම ගැන හිතලා පීඩාකාරී ස්වභාවය ගැන හිතලා රූපය නැතුව ඉන්න ඇත්නම් කියලා කැමැත්තක් ඇති වෙනවා. අන්න ඒක තමයි විභව තණ්හා කියන්නේ. දැන් ඒක එන්නේ භාවනාවෙන් හිත දියුණු කර ධ්‍යාන අභිඥාවන් තත්වයටපත් වෙනකොට. සාමාන්‍ය ඒ තත්ත්වයට නොවුනත් ඔබටත් රූපය ගැන කලකිරිලා හිතෙන්නේ නැද්ද එහෙම නැතු ඉන්නේ නැත්නම් කියලා? නේද? දැන් සමහර වෙලාවට මෙහෙම හිතන්න. දැන් ගෙදර ඉන්න මහත්තයා කරදරකාරයෙක් නම් සමහර නෝනලට හිතෙනවා. මොකද හිතෙන්නේ? අනේ මේ මිනිස්සයා නැතුව ඉන්න ඇත්නම් ඕන තරම් හිතේ නැති කිව්වේ නැතුණාට දැන්. නේද? නැතුව ඉන්න ඇත්නම් නැතුව ඉන්න නැත්නම් නෙවෙයි එයා නැතුව ඔය හරියට වෙලා ඉන්න තියෙනවා නම් කියන කැමැත්ත. අන්න විභව. එතන තියෙනවා කැමැත්ත. ඊළඟට සමහර මහත්තුරුන්ටත් ඇති වෙනවා නෝනලා සම්බන්ධයෙන් එහෙම එකක්. නෝනලා කරදරකාරින් නම් සමහර මහත්තුරුන්ට හිතෙනවා අනේ මේ නැතුව ඉන්න නැත්නම් කියලා. මේ කියලා කියන වචනේ මං කියන්නේ ගෑ යන්නත් එක කියන්නේ. ඒකින්ද නේද? අන්න ඒ විදිහට හිතෙනවා. ඊළඟට සමහර වෙලාවට අම්මල තාත්තලාට හිතෙනවා අනේ මේ ළමයි නැතුව ඉන්නේ නැත්නම් කියලා නේද? එතන පොඩි පටිඝයක් තියෙනවා. අර රූපේ තියෙන පීඩාකාරී ස්වභාවය ඒ අයත් එක්ක තියෙන පීඩාකාරී ගතියත් එක්ක ඇති වෙයි. අන්න ඒ වගේ ධාන වලින් හිත බොහොම දියුණු තත්යකට ගත්තාම මේ රූපේ තියෙන කර්කශ භාවය ගොරෝසුකම පදනම් කරගෙන හිතෙනවා මේ රූපේ නැතුව ඉන්නේ නැත්නම් විභව තණ්හා. එතකොට අන්නේ අය තමයි විභව තණ්හාවේ උපදින අය තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින. එතකොට සත්වයකට ලෝකේ පහළ වෙන්න පුළුවන් තැන් තුනක් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව කියලා. ඒ භව තුන් වල පහළ වෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුන නිසා. ඒතර ඔය කියන තණ්හා නැති කළා නම් ඔය කියන එක භවයකවත් පහළ වෙන්නේ නැහැ. ඒතර බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ අන්නේ තණ්හාව නැති කරන්න. එහෙනම් මේ ලෝකේ සත්වයා ඉපදුනේ මොකක් නිසාද? උපදින්න තියෙන කැමැත්ත හේවත් තණ්හාව නිසා. එහෙනම් ඔබට ඒ තණ්හාව ඔබ සිත තුළ ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක ඔබ හොඳින් විමසනකොට ඔබට තේරෙනවා ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ගන්න අරමුණුත් එක්ක තමයි මේ තණ්හාව වැඩි දියුණු වෙගෙන ඉන්නේ. එහෙනම් ඒ නැවත නැවත සසරට ඇද දමන්නට හේතු වෙන තණ්හාව වැඩි දියුණු වීගෙන එනකොටම ඒක අඳුනාගෙන නවත්ත ගන්න නම් සිහියෙන් සැලකිල්ලෙන් නුවණින් අරමුණු පරිහරණය කරන්න. එහෙම පරිහරණය කරමින් සෑම අරමුණකම ආදීනවයේ දැකීමෙන් ඒ අරමුණ බැහැර කරන්න අතහරින්න. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං ආදී වශයෙන් දුටුවා දුටු පමණයි. ඒක ආපහු තියාගෙන නැවත නැවත ආවර්ජනය කරමින් ඒවා වින්දනය කරමින් කෙලෙස් වැඩි දියුණු කරගන්න යන්නේ නැතුව එය අතහරින්නට ඔබ උත්සාහවත්. ඒක තමයි නිවනට සමීප වෙන්න තියෙන ක්‍රමය. එහෙනම් හැම මොහොතකම අරමුණු පරිහරණය කරනවා නම් ඔබ සිහියෙන් නුවණින් ඒ හැම මොහොතකම ඔබ නිවනට සමීප වන මොහොතක් කියන එක ඔබ හොඳට අවධාරණය කරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් පින්වත්නි බුදුහාමුදුරුවෝ ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දුන්නා. තණ්හාව තමයි සත්වයා උපද්දවන්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහපු? එහෙම ඉපදිච්ච සත්වයාගේ ඔබම ඔබ දුවන්නේ මොකද්ද කියලා නේ අහුවේ. බුදුහාමුදුරුවෝ දෙන උත්තරය චිත්ත මස්ස විධාවති. ඔබම ඔබ දුවන්නේ හිත. දැන් මේ සත්වයා
සත්වයක් පහළ වුණානේ. සත්වයක් පහළ වෙනවා කියලා කියන්නේ පංචස්කන්ධෙහි පහළ වීමක්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ගොඩවල් පහ පහළ වුණාම එතන සත්වයක් ඉපදුණා. ඒ ඉපදිච්ච සත්වයාගේ මනෝ විඥානේ මනස තියෙනවා, හිත තියෙනවා. මෙන්න මේ හිත එහෙම හිදුවනවා. එහෙම හිදුවනවා කියන එකෙන් අදහස් වෙන්නේ හිත කයින් ගැලවිලා යනවා කියන එක නෙවෙයි. ඈත දුර ඈත තියෙන අරමුණු පවා ග්‍රහණය කරගන්න, අරමුණු කරගන්න හිතට ශක්තිය තියෙනවා. දැන් ඔබ මෙතන හිටියත් ඔබට පුළුවන් හිතින් විවිධ අරමුණු ග්‍රහණය කරගන්න. කලින් දැකපුවා, කලින් අහපුවා, කලින් කියපුවා, කලින් කරපුවා මතකේ රැඳිච්ච දේවල් ඔබට අල්ලගන්න පුළුවන්. එහෙම වෙන්න හිත නොසන්සුන් වෙනවා. හිත නොසන්සුන් වෙන්න හිතේ ක්‍රියාකාරීත්වය ඔබට අඳුන ගන්න බැරි වෙනවා. හිතේ ක්‍රියාකාරීත්වය අඳුන ගන්න බැරි වෙනකොට කෙලෙස් ඇවිස්සෙනක ඔබට තේරෙන්නේ නැති වෙනවා. කෙලෙස් වලට හිත වහලෙක් බවට පත් වෙනවා. හිත තුල අප්‍රමාණ කෙලෙස් වැඩිගෙන යනකොට නැවත භවයේ සකස් වෙන විදිහේ වැඩපිළිවෙලකටයි යන්නේ. එහෙනම් මෙන්න මේ හිත ඔබ දුවන විවිධ අරමුණු වලට නැඹුරු වෙන හිත පාලනය කර ගැනීමට ඔබ උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට බුදුහාමුදුරන්ගෙන් අහපු තුන්වෙනි ප්‍රශ්නය. කිංසු සංසාර මාපාදී සසරට පැමිණියේ කවුද? බුදුහාඳුරු දීපු උත්තරය තමයි සත්තු සංසාර මාපාදී. සසරට පැමිණි කෙනාට කියන්නේ කවුරු කියලාද? සත්වයා කියලා. දැන් ඔන්න මෙතන ඉගෙන ගන්න ඕන වචන දෙකක් තියෙනවා. සංසාරයයි සත්වයයි. සත්වයා කියන්නේ කාටද? පින්වත්නි වචනයක් තියෙනවා ආසක්ත වෙනවා කියලා. මොකද්ද තේරුම? ඇලෙනවා කියන එක, ඇලී යනවා කියන එකයි. ගොඩවල් පහක ඇලී යන කෙනාට තමයි සත්වයා කියන්නේ. මොකද්ද ගොඩවල් පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. මෙන්න මේ කියන පංචස්කන්ධයට ආසක්ත වෙන කෙනාට, ඇලෙන කෙනාට කියන නම තමයි සත්වයා. එතකොට ඔහොම පංචස්කන්ධයට ආසක්ත වුණාම ඒ සත්වයාට මේ භවයේ පවතින්න පුළුවන් කමක් තියෙනවා. එහෙම ආසක්ත වුණේ නැත්නම් සත්වයෙකුට භවයේ පවතින්න බෑ. එතකොට සංසාරය කියන්නේ මොකද්ද? ඒ සත්වයා සැරිසරන තැන, ගමන් කරන තැන. එතකොට සංසාරේ සත්වයෙකුට ගමන් කරන්න පුළුවන් තැන් ප්‍රධාන තුනක් තියෙනවා. කලින් කිව්ව විදිහට මොකද්ද ඒ තැන් තුන? කාම භව, රූප භව, අරූප භව. කාම භවයේ කොටස් 11කට බෙදනවා. සතර අපායයි, මනුෂ්‍ය ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. රූප භවයේ කොටස් 16කට බෙදනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16. අරූප භවයේ කීයකටද බෙදන්නේ? 4කට බෙදනවා. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන සහ නේව සංඥා නා සංඥායතන. එතකොට 16යි 4යි 20යි 11යි 31යි. ඔය 31ට කියන්නේ එක් 30 තලය කියලා. ඔන්න ඔය එක් 30 තලයට තමයි සංසාරය කියන්නේ. එතකොට මේ විශ්වය පුරාවටම තියෙන්නේ ඔය වාගේ තල 31ක් නොවන බව ඔබ තේරුම් ගන්න ඕන. අන්න ඒකයි විශේෂය. දැන් ගොඩාක් අය ගොඩ නගන තරකයක් තමයි දැන් මේ ඉන්න සංසාරේ ඉන්න සියලු සත්වයෝ නිවන් දැක්කට පස්සේ ඊට පස්සේ මොකද ලෝකෙට වෙන්නේ කියන කතාව. එතකොට තේරුම් ගන්න ඕන දේ තමයි විශ්වය කියලා කියන්නේ හිතා නිම කරන්නට බැරි විශාල තැනක්. ඒ විශ්වය තුල අප්‍රමාණ වෙනත් ජීවීන්, වෙනත් සත්වයන්, වෙනත් සක්වලවල් තියෙනවා. ඒ සක්වලවලත් සත්වයෝ පහළ වෙනවා. ඉතින් අන්න ඒ නිසා ඒ සත්වයෝ කියලා කියන්නේ මේ 31කට පමණක් සීමා වූ පිරිසක් නෙවෙයි. වෙන සක්වලවල් වලින් මේ සක්වලටත් මේ සංසාරයටත් සත්වයන්ගේ ආකර්ෂණය තියෙනවා. මේ සංසාරෙන් තවත් තැනකටත් යන්න පුළුවන්කම තියෙනවා. මේ යථාර්ථය අපි හොඳින් තේරුම් ගත්තොත් සසර කියන්නේ මොනතරම් භයානක, දීර්ඝ, හිතාගන්න බැරි තැනක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් පින්වත්නි, අන්න ඒ සංසාරය ඔය 31 නිකම්ම ගමන් කරන්න බෑ. ඔය 31 මෙතන මේ සක්වල නම් තියෙන, ඒ සක්වලත් එහෙමයි, තවත් තැන්වල තියෙනවා නම් ඒ නිකන් යන්න බෑ.
දැන් ඇවිදින්න නම් කකුල් දෙකක් තියෙන්න ඕන වගේ සසර සැරිසරන්නට තියෙන්න ඕන වාහනයක්. අන්නේ සසර සැරිසරන්න තියෙන වාහනයට කියනවා මොකද්ද? පංචස්කන්ධය කියලා. එතකොට දැන් අපි මනුෂ්‍ය ලෝකයේ තියෙන මේ සසරට ඇවිල්ලා මේ මනුෂ්‍ය ලෝකය තුල සැරිසරන්න යොදාගත්ත වාහනය තමයි මේ මනුෂ්‍ය ශරීරය. නේද? එතකොට ඒ වාහන අපිට ලැබෙන්නේ මොන විදියටද? ඒ වාහන අපිට ලැබෙන්නේ වාහනේට අපි ගෙවපු තාලෙට. නේද? ඕනම වාහනයකට ගෙවපු තාලෙටනේ වාහනයක් ලැබෙන්නේ. ඒ වගේ. ඉතින් අඩුවෙන් ගෙවුවොත් වැඩියෙන් කැඩෙන වාහන හම්බෙනවා. නේද? වැඩියෙන් ගෙවුවොත් අඩුවෙන් කැඩෙන වාහන හම්බෙන්න පුළුවන්. ඉතින් සමහරු අඩුවෙන් ගෙවපු වාහන ගන්නවා. ඉතින් මොකද වෙන්නේ? ඉපදිච්ච දවස් ඉඳලා කැඩෙනවා. නේද? විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා. එහෙම නැත්නම් තව සමහර වාහන තියෙන ටිකක් කාලයක් යනකොට කැඩෙනවා. කැඩුනහම මොකද කරන්නේ? කැඩුනාම මේ වාහනේට රිපෙයාර්ස් වෙනවා හරියට. නිතර රිපෙයාර් කරනවා. රිපෙයාර් වලට ඕන වෙනවා ස්පෙයා පාර්ට්ස්. කොයි වෙලාවෙ රිපෙයාර් එකක් ඉද්දන්නේ නැහැ නිසා ස්පෙයා පාර්ට්ස් තියාගෙන ඉන්නවා. දැන් වාහන වල එහෙමනේ. නේද? ඒ වගේ මේ මනුෂ්‍ය ශරීරයේ නැමැති මේ වාහනේට ස්පෙයා පාර්ට්ස් දාන. දැන් මෙතනම කී දෙනෙක් ස්පෙයා පාර්ට්ස් දාගෙන ඉන්නවද? මොනවද දාන ස්පෙයා පාර්ට්ස් කියන්න බලන්න. දාත් ටික. දාත්ෙන් දාත් ස්පෙයා පාර්ට් එකක් තමයි. නේද? අක්ෂි කාච එමත් ඇස් කණ්ණාඩි. ඔවත් ස්පෙයා පාර්ට්ස්. ඊළඟට තව මොනවාද? විග්ස් කොණ්ඩ. නේද? ඒවත් ස්පෙයා පාර්ට්ස්. ඊළඟට දානේ හිස් දෙකක් සමහර වෙලාවට දාලා. දැන් මගෙත් ස්පෙයා පාර්ට් එකක් තියෙනවා. මතකයිනේ මම ආපු හැටි ඒ දවස්වල නේද? ඒ වගේ එක ස්පෙයා පාර්ට්ස් තියෙනවා. ඉතින් ඔන්න ඕවත් දාගෙන කොහොම හරි රිපෙයාර් කරගෙන තල්ලු කරගෙන යනවා. ඔය අතර ඉතින් වාහනේ පරණ වෙන්න මොකද වෙන්නේ? අබලන් වෙනවා විතරක් නෙවෙයි පොඩි තැන් වල ඉතින් පොඩි ටින්කරින් එහෙම එනවා. වාහනේ නේද? ඉතින් වාහනේ පරණ වුණා කියලා නිකන් අතාරින්නෙත් නෑ. කොහොම හරි ටින්කරින් කරගෙන මේක තල්ලු කරගෙන යනවා. දැන් මොනවද කරන ටින්කරින්? ඔළුව ටින්කරින් කරනවා. නේද? තොල් ටින්කරින් කරනවා. නියපොතු ටින්කරින් කරනවා. නේද? කොච්චර ටින්කරින් තියනවා? ඔය ටින්කරින් කරන ගරාජ් වලට කියන්නේ සැලූන් කියලා. එහෙම ඒවා හැම තැනම තියෙනවා. ගරාජ් බාස්ලා තමයි හරියට බලනකොට. නේද? බියුටිෂියන්ස්ලා කිව්වට. ඉතින් අන්න ඒ වගේ මේ ශරීරය ඔය විදිහට නඩත්තු කරගෙන වියදම් කරගෙන තල්ලු කරගෙන යනවා. මොකක්ද? ලැබිච්ච හින්දා. මේ වාහනේ තල්ලු කරගෙන යන්න පවත්වගෙන යන්න කොච්චරනම් වෙහෙසක් දුකක් මහන්සියක් අපි ගන්න නැද්ද? බුදුහාමුදුරුවන්ගෙන් දේවතාව අවසාන වශයෙන් අහපු ප්‍රශ්නේ තමයි කිංසු තස්ස මහභයං. ඒ විදිහට සසරට පැමිණිච්ච සත්වයාට මුහුණ දෙන්න වෙන මහත්ම භය ලොකුම භය මොකක්ද? එතකොට බුදුහාමුදුරු උත්තර දෙනවා දුක්ඛමස්ස මහභයං. එයාට මුහුණ දෙන්න වෙන ලොකුම බය තමයි සසරට ආවේනික වෙච්ච දුක. කල්පනා කරලා බලන්න මේ ගොඩවල් පහක් ආසක්ත වුණ නිසා මේ ගොඩවල් පහ අල්ලගත්ත නිසා අපි මේ වෙනකොටත් මොන තරම්නම් දුක් කන්දරාවක් විඳලා තියෙනවා. හිතන්න මේ ගොඩවල් පහ අල්ලගත්ත නිසාම අපිට ලැබෙන මූලික දුක පළවෙනි දුක තමයි ජාති. නේද? ඉපදින දුක. එතකොට ඉපදෙනකොට මව් කුසේ මාස 7-8ක් ගුලි වෙලා වකුටු වෙලා ඕජස් ගොඩක් මැද්දේ හරියට හුස්ම ගන්නවත් බැරුව එහාට පෙරලි මෙහාට පෙරලි ඉන්නකොට සැපෙන් ඉන්නේ නැද්ද? දැන් අපිට මේ දුක අමතක වුණාට කල්පනා කරලා බලන්න පැයක් දණි හිස් දෙක නවාගෙන එහාට මෙහාට වෙන්නේ නැතුව ඉන්න කොච්චර අමාරුද? එහෙව් එකේ මාස 7-8ක් කුසත වෙලා ඉන්නවා කියන එක ලේසි වැඩක්ද? ලේසි වැඩක් නෙවෙයි. එතකොට එහෙම ඉඳලා කොහොම හරි කරලා එළියට ආව කියමු. එළියට ආපු වෙලාව ඉඳලා මොන තරම් මේ ශාරීරික පීඩාවන්ට අපි ගොදුරු වෙලා ඇද්ද? ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ඇද්ද? මේ ශාරීරිය පවත්වා ගැනීම සඳහා මොන තරම් වෙහෙසිලා ඇද්ද? කැප වෙලා ඇද්ද? ඒ වෙහෙස ශරීරය පවත්වා ගැනීම පිණිස කරපු වැඩ නිසා අපි කොච්චර බැනුම් අහලා ඇද්ද? කොච්චර නිന്ദා අපහාස විඳලා ඇද්ද? කොච්චර ගුටි කාලා ඇද්ද? වෙන අයගෙන් තාඩන පීඩන වලට ලක් වෙලා ඇද්ද?
ඔහොමත් කරගෙන අන්තිමේදී ගිහිල්ලා කොහොම හරි කවදා හරි මරණයටපත් වෙනකොට බෙල්ල කැපිලා අපි කොච්චර මේ සංසාරේ මැරිලා ඇද්ද? කකුල් වලට පෑගිලා කොච්චර අපි මැරිලා ඇද්ද? බෝම්බ වලට අහු වෙලා අත්පා කැපිලා කුඩු වෙලා කොච්චර මැරිලා ඇද්ද? මදුරුව වෙලා කීසරයක් තැලිලා මැරිලා ඇද්ද? තැලිලා නම් කමන්නේ ඇඹරිලත් මැරිලා තියෙනවා. නේද? තල්ල අඹරලත් ගන්නවනේ මදුරු වුණාම. ඉතින් අන්න ඒ වාගේ මොන තරම්නම් මේ ශරීරයට අපි දුක් ලබා දීලා ඇද්ද? ඒ මොකක් නිසාද? ඒ සියලු දුක් වලට මුහුණ දෙන්න උනේ ඉපදෙන්න තියෙන කැමැත්ත ඇතුව සියලු කටයුතු කරපු නිසා. එහෙනම් මේ දුකට වග කිව යුත්තේ අම්මා තාත්තා නෙවෙයි. නොපෙනෙන ලෝකයක සිටින දෙවියෙක් මහා බ්‍රහ්මියෙක් නෙවෙයි. මේ සියලු දුකට මුල ඉපදෙන්නට ඔබේ මගේ හිතේ ඇති වූ තණ්හාවයි. ඒ තණ්හාව ඔබ තුනී කරගත්තොත් ටික ටික අඩු කරගත්තොත් උපදින්න තියෙන වාර ගාන අඩු වෙයි. දුක් විඳින්න තියෙන වාර ගාන අඩු වෙයි. මේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් මොහොතේ ඔබ කළ යුත්තේ එයයි. තාම බුදු නොවුන මෛත්‍රී බුදු කෙනෙක් කාලේ ඒ දුක ඔබට දැනෙන එක ඊටාම අමාරු වෙන්නේ. පින්වත්නි මතක තියාගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන්නේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නම. ඒ දීර්ඝායුෂ්ක බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ කියන ජරා ව්‍යාධි මරණ කියන දුක් ප්‍රකට නැහැ. මොකද වයසට යන්නත් සෑහෙන කාලයක් බලාගෙන ඉන්න ඕන. ලෙඩ වෙනවා කියන එකත් එහෙම ප්‍රධාන ලෙඩ රෝගත් ඒ කාලේ අතුරුදහන්. දැන් අද කාලේ ඕන තරම් ලෙඩ තියෙනවා. ලෙඩ අඳුර ගන්න. ඒ කාලෙද තියෙන මොනවද ලෙඩ? සීතල නිසා ඇති වෙන පීඩාව, උෂ්ණ නිසා ඇති වෙන පීඩාව, ඊළඟට බඩගින්න සහ වැසිකිලි කැසිකිලි කරනකොට තියෙන අමාරුව. ඔය හතර විතරයි ලෙඩකට තියෙන්නේ. එතකොට ව්‍යාධිපි දුක්ඛෝ කියලා මේ தත්ත්වයේ තේරුම් ගන්න ඕන නම් අද කොච්චර ලෙඩ රෝග තියෙනවද? නේද? ඒක එක්තරා විදිහක වෙස්පලාගත් ආශිර්වාදයක් බවට පත් කරගන්න. ලෙඩ වුණාට පස්සේ ඒකෙන් අඬා වැටිලා කම්පා වෙලා යට වෙලා යනකොට වැඩිය අනේ මේක මේ සසර දුක අවබෝධ කරගන්න ලැබුණ අවස්ථාවක් නේ කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබේ සංසාර ගමන පුළුවන් තරම් කෙටි කරගන්න පුළුවන්. ඉතින් මේ සසර කියන්නේ හරීම බියකුරු තැනක්. නැවත නැවත ආස්වාදයෙන් පැමිණිය යුතු තැනක් නෙවෙයි. ඒ සසර භයානකකම තේරුම් ගන්න තරමට සසර ගමන නවත්තන්න ඔබට සිත් පහළ වෙයි. අන්න එහෙම සසර ගමන නවත්තන්න නම් ඔබ මේ මොහොතේ ජීවත් විය යුතුයි. ඒ සඳහා කළ යුතු දේ තමයි අරමුණු පරිහරණය කරනකොට තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා කෙලෙස් ඇවිස්සෙන විදියට නැවත නැවත අරමුණු පරිහරණය කරන්න තියෙන කැමැත්ත අඩු කරගන්න එකයි. ඒ සඳහා සිහිය නුවණ මෙහෙवला හිත හොඳට සංයමයට පත් කරගෙන යෝනිසෝ මනසිකාරය පුරුදු කරගෙන අරමුණු පරිහරණය කළොත් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා හිතේ කෙලෙස් අඩු කරගන්න. හිතේ කෙලෙස් ටික ටික අඩු කරගන්න තරමට ඔබට උපදින්න තියෙන වාර ගාන අඩු වෙයි. උපදින්න තියෙන වාර ගාන අඩු වෙන තරමට දුක් විඳින්න තියෙන ගාන අඩු වෙයි. ඔබ නිවනට සමීප වෙයි. ඉතින් අන්න ඒ සඳහා ඔබ උත්සාහවත් විය යුතුයි. ඉතින් බුදුහාමුදුරුවෝ මේ උත්තර ටික දුන්නාම ඒ අසා අතිශයින්ම සතුටටපත් වුණ දේවතාවා එතනින් සතුටු සිතින් අතුරුදහන් වුණා කියලා සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපුව හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මොකද්ද මං කියලා දුන්න සූත්‍රය? පඨම ජනේති සූත්‍රය. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ තියෙනවා. පඨම කියන්නේ පළවෙනි, ජනේති කියන්නේ මොකද්ද? ඉපැද්දවීම කියන එක. ඉපැද්දවීම පිළිබඳව කියන පළවෙනි සූත්‍ර දේශනාව නිසා පඨම ජනේති කියනවා. මේ සූත්‍රය දේශනා කළේ කොහෙදීද බුදුහාඳුරු? සවැත් නුවර ජේතවනාරාමේ දෙව්රම් වෙහෙරේ. ජේතවනාරාමේදී බුදුහාඳුරු ප්‍රධාන තැන් දෙකකදී වැඩියෙන් බණ කියලා තියෙනවා. මොකක්ද තැන් දෙක? ධම්සභා මණ්ඩපයයි දෙව්රම් වෙහෙර. ධම්සභා මණ්ඩපේ බණ කිව්වේ දවල් කාලේ ගොඩක් වෙලාවට, හවස් කාලේ, එහෙම නැත්නම් දෙව්රම් වෙහෙරේ බණ කිව්වේ රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ බණ කිව්වේ කාටද? මූලිකවම දෙවියන්ට. ඉතින් දේවතාවෙක් බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා ප්‍රශ්න 4ක් ඇහුවා. මොනවද අහපු ප්‍රශ්න 4? මේ ලෝකේ සත්වයා උපද්දවන්නේ කවුද? පළවෙනි ප්‍රශ්න. 2
එහෙම ඉපදිච්ච කෙනාගේ ඔබ දුවන්නේ මොකක්ද? 3 සංසාරයට පැමිණියේ කවුද? 4 එහෙම සසරට පැමිණිච්ච කෙනාට මුහුණ දෙන්න වෙන ලොකුම බය මොකක්ද? අන්න ඒ වෙලාවේදී බුදුහාමුදුරු උත්තර දෙනවා මේ ලෝකයේ සත්වයා ඉපැද්දෙව්වේ කවුද? තණ්හාවයි. උපදින්න තියෙන කැමැත්තයි. උපදින්න තියෙන කැමැත්තෙන් ඉන්න අයට උපදින්නට කුසක් සකස් කරලා දීම තමයි අම්මයි තාත්තා. අම්මා කළේ. තාත්තා කළේ ඊට පහසුකම් දීපු එක. ඒක ආරක්ෂා කරපු එක. ඒතර අම්මා තාත්තා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නන්නාඳුනන කෙනෙකුට ඉපදෙන්නට chance එකක් ලබා දුන්නේ. නේද? වෙන මොකක්වත් නිසා නෙවෙයි. අඳුනන්නේ නැති කවුරුවත් කලින් දන්නෙත් නැති අහලත් නැති එන්නේ කවුද කියලාවත් සම්බන්ධයක් නැති කෙනෙකුට තමන්ගේ සම්පූර්ණ ජීවිතේම කැප කරන එක තමයි අම්මා තාත්තා කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අම්මයි තාත්තයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. ඒතර මේ ලෝකේ සත්වයෝ පහළ වෙන්න මූලිකම කාරණාව තමයි පහළ වෙන්නේ ඒ සත්වයාගේ හිතේ තිබිච්ච කැමැත්ත හේවත් තණ්හා. ඒතර තණ්හා වර්ග දෙකක් කිව්වා. මොකද වර්ග දෙක? සමුදාචාර තණ්හාවයි වට්ටමූලික තණ්හාවයි. ඒතර සමුදාචාර තණ්හාව කොටස් 6කට කිව්වා රූප තණ්හා, සද්ද තණ්හා ආදී වශයෙන්. වට්ටමූලික තණ්හාවට කියන තව නමක් කිව්වා. මොකද්ද? පෝනෝ භවික තණ්හාව. පෝනෝ භවික තණ්හා වර්ග 3යි. මොනවද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පෝනෝ භවික තණ්හාවේ කොටස් දෙකක් තියෙනවා. මේ භවය තුලම දකින්න ලබන්නා වූ අරමුණු නැවත නැවත පරිහරණය කරන්න තියෙන කැමැත්ත සහ නැවත නැවත භවයන්හි අරමුණු පරිහරණය කරන්න තියෙන කැමැත්ත. ඔය කැමැත්ත මුල් වෙලා තමයි සත්‍යය නැවත නැවත භවයට යන්නේ. ඒ භවයට යන්නට අවශ්‍ය කරන කර්ම සිත කය වචනයකින් තුන්දොරින් සංස්කාර වශයෙන් ගොඩ නැගුවාම විපාක විඥානයේ පහළ වෙලා සත්වය නැවත සසරට යනවා. ඉතින් මෙන්න මේ தત્ත්වය පාලනය කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් බුදුහාඳුරගෙන් අහපු දෙවෙනි ප්‍රශ්නේ තමයි සත්වයාගේ ඔබම දුවන්නේ මොකද්ද කියලා. මොකද්ද දුවන්නේ? හිත අසංවර වෙන තරමට කෙලෙස් වැඩි වෙනවා. කෙලෙස් වැඩි වෙන තරම සත්වය සසරට වැටෙනවා. එහෙනම් සසර ගමන කෙටි කරගන්න නම් හිත සංවර කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ තමයි සසරට පැමිණියේ කවුද? කවුද පැමිණි? සත්වයා. සත්වයා කියන්නේ පංචස්කන්ධය උපාදානය කරගත්ත කෙනා. ඒ සත්වයා සංසාරේ කාම භව, රූප භව, අරූප භව කියන භවත්‍රයේහි තල 31ෙහි සැරිසරමින් මේ සසරින් තව සසරකට මාරු වෙමින් මේ තෙරක් නොපෙනෙන මහ සසරේ සංචාරය කරමින් දුක් විඳිනවා. එහෙම දුක් විඳින කෙනාට සසරට ආවේනික වෙච්ච ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් වලින් කෙලවරක් ලැබෙන්නේ නැහැ. එහෙම කෙලවර දකින්න නම් ඒ සසර ගමන නවත්ලා යන්න ඕන. ඒ නවත්තන්න ඕන මරණින් පස්සේ ජීවිතේ නෙවෙයි, මේ මොහොතේ ජීවත් වෙන හැම මොහොතකම අරමුණු පරිහරණය කරන හැම මොහොතකම ඔබට පුළුවන් නම් ඒ අරමුණ නැවත නැවත හිතේ රඳවා ගන්නවා වෙනුවට දුටු පමණින් අතහරින්න. ආස්වාදයෙන් වැළඳගෙන ඉවර වෙලා හිතේ තියාගෙන නැවත නැවත ආවර්ජනය කර ඒවා තුළ කෙලෙස් අවුසා ගන්නේ නැතුව අරමුණු පරිහරණය කළ සැනින් අතහරින්න පුළුවන් නම් අන්න එය ඔබේ සාංසාරික විමුක්තියට උපකාර වෙනවා. එලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාර වේවා. මේ උතුම් කුසල් බෙලින හැමට හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසින් හැමට උතුම් නිවන් සුව සැලසේවා.